පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. දැන් අපි 10 වසර පන්තිය ආරම්භ කරනවා. 10 වසර පන්තියේ අපි ඊට කලින් දවසක පරිමිතිය පාඩමේ මූලික සිද්ධාන්ත ටික කතා කළා. යම් ගැටලු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරගෙන ආවා. දෙවැනි පිටුවේ පුනරීක්ෂණය. මොන හොඳට අහගන්න. පාත ටෙක්නික එකේ තල රූපයේ පරිමිතිය. පුනරීක්ෂණ පාඩමේ පළවෙනි ගාන රෝමිලක්කම් 1. මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණාංශයක් දීලා උදාට පේනවා ඒ ත්‍රිකෝණාංශයේ දිග සෙන්ටිමීටර් 20ක් කියලා දීලා පළල සෙන්ටිමීටර් 10ක් කියලා දෙනවා පුතේ. අපෙන් අහනවා මෙයාගේ පරිමිතිය කුමක්ද? උදා දන්නවා පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඔයා දන්නවා ත්‍රිකෝණාංශයේ පරිමිතිය වන්නේ දිග පළලට එකතු කරලා ඒක ගුණ කරනවා පුතේ දෙකෙන්. දිග පළලට එකතු කරලා ඒක ගුණ කරනවා දෙකෙන්. එහෙනම් අපි ගන්නේ දෙවාරයක් දිග ධන පළල. දෙවාරයක් දිග ධන පළල. දෙවාරයක් දිග 20යි පළල 10යි. දෙවාරයක් 20යි 10යි 30යි දෙවරක් 30 සෙන්ටිමීටර් 60යි කියලා යාගේ පරිමිතිය එනවා. දිග 20යි පළල 10යි. දිග ධන පළල ගුණ කරනවා දෙකේ. අන්න එතකොට තමයි මෙයාගේ පරිමිතිය අපිට ලැබෙන්නේ. පරිමිතිය සමානයි දෙවාරයක් දිග ධන පළල. කාගේද? ඍජු කෝණාංශයේ. දෙවැනි රූපය වෙලා තියෙන පුතාට බැලුවම පේනවා ඒක සම චතුරස්‍රයක්. සම චතුරස්‍රයක් නම් පාද හතරම දිගින් සමානයි. මේ පාදයේ සෙන්ටිමීටර් 7ක් වෙනකොට මෙයාගේ පරිමිතිය සමානයි 4 වාරයක් පැත්තක දිග. 4 වාරයක් පැත්තක දිග කියනකොට පුතේ 4 වරක් පැත්තක දිග සෙන්ටිමීටර් 7යි. 4 වරක් 7 28යි cm කියලා පරිමිතිය. ඇයි 4ෙන් වැඩි කරේ? පැති 4ම දිගින් එකහා සමාන නිසා. ඇයි මම මේක දිග පළලට එකතු කළා දෙකෙන් වැඩි කරේ? දෙවාරයක් දිග ධන පළල කියලා එනවා. දිග 20යි පළල 10යි දෙන්න එකතු කරලා 30යි දෙකෙන් ගුණ කරලා 60. පරිමිතිය පැත්තක දිග අරගෙන ඒක ගුණ කරනවා 4ෙන්. ඊළඟට පුතා ගන්නවා සමපාද ත්‍රිකෝණයක් තමයි තුන්වෙනි ගානට තියෙන්නේ. මම විශේෂයෙන් හදන්න ආපු නැති ළමයි කවුරු හරි ඉන්නවනම් යාලට ඊට පස්සේ ගිය සතියේ එන්න බැරි වෙච්ච දරුවන්ට මේ සියලු දෙනාටම පුතේ නැවතත් කියනවා මේ සතියේ පාඩමට දාල වීඩියෝ එක මම මේ දවස් 2-3 ඇතුළත දාපු ගමන් පුතා එක අවධානයෙන් දෙයට මතක තියාගෙන ඉඳලා ඒක බලලා අච්චු පොතක් කිට්ටු කරගෙන මේ පාඩමේ මුලයි ඒක ඊට පස්සේ ආයෙත් මේ අද කරන එකේ වීඩියෝ එකක් ඉක්මනටම බලලා පාඩම සම්බන්ධ කරගන්න නැත්නම් පුතේ ගැළපීමක් නැහැ මේ වැඩේ. ඔන්න බලන්න පාදයක දිග සෙන්ටිමීටර් 12යි. අපි දන්නවා මෙයාගේ පරිමිතිය කියන්නේ මෙයාගේ වටේ දිග. මෙයාගේ වටේ දිග හොයන්න අපි කරන්නේ මොකද්ද පුතේ? 12 ධන 12 ධන 12. එහෙම නැත්නම් පරිමිතිය සමානයි 12 3 සෙන්ටිමීටර් 12 3 36 cm කියලා පරිමිතිය එනවා. සෙන්ටිමීටර් 36 කියලා පරිමිතිය එනවා. ඊළඟට අපි දන්නවා මෙන්න මේ ආකාරයේ හැඩයක්. බලන්නකෝ මම මෙතනින් පෙන්නන්නම් ඒක. මෙන්න මේ විදිය හැඩයක් තමයි තියෙන්නේ. ඔතන දීලා තියෙනවා ත්‍රිකෝණාස්ථාකාර කොටසකින් තවත් ත්‍රිකෝණාස්ථාකාර කොටසක් අපලා අයින් කරලා තියෙනවා. ත්‍රිකෝණාස්ථයකින් තවත් ත්‍රිකෝණාස්ථයක් අපලා අයින් කරලා. මෙතන සෙන්ටිමීටර් 12යි කියලා දෙනවා. පුතේ මෙතන සෙන්ටිමීටර් 8යි කියලා දෙනවා. අපිට දැන් පැහැදිලිව කියලා තියෙනවා මේක සෙන්ටිමීටර් 3යි කියලා මේකත් සෙන්ටිමීටර් 3යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙන කරුණක් තියෙනවා. ඔන්න හොඳයි. මේ රේඛාවම 8යිනේ. මේ රේඛාව 8යි කියන්නේ පුතේ මේක 3යි නම් මෙන්න මේ රේඛා කැලල 5යි. මේක 3යි නම් මේ ටික 5යි. මේ රේඛාව 12ක් වෙනකොට මේ රේඛාව 12ක් වෙනකොට මේක 3යි නම් මෙතෙන් එන්නේ සෙන්ටිමීටර් 9ක්. 9යි 3යි 12. දැන් පුතා දන්නවා මේකේ පරිමිතිය හොයන්න. නමුත් ඔයා පරිමිතිය හොයනකොට දැන් හොයන්නේ 12 ධන 8 ධන 9 ධන 5 ධන 3 ධන 3 කියලානේ. අනේ ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. කොහොමද ඒක කරන්නේ? වෙන බලන්න පරිමිතිය සමානයි. පුතා දන්නවා මේ රේඛාවේ දිගම තමයි පුතේ මෙන්න මේ සමල වරහණයෙන් කියන්නේ මේ කෑලි දෙකේ එකතුවට තියෙන්නේ. නෝ රේඛාව දික් කළා මෙන්න මේව සම්පූර්ණ කරගත්තාම පුතා දන්නවා මේ හැඩතලයක් කපලා අයින් කරලා තියෙන කොටසේ පරිමිතියයි සම්පූර්ණ ත්‍රිකෝණාස්ථයේ පරිමිතියයි දෙකම එක හා සමානයි. එහෙනම් මේ දෙන්නේ එකිනෙකට සමාන නම් හරිම ගැටලුවක් නැතුව ලේසියෙන් ගන්න පුළුවන් විදිය තමයි දෙවාරයක් දිග ධන පළල. කවුද? දෙවාරයක් දිග ධන පළල. දිග 12යි පළල 8. අවුලක් නැහැ පුතේ. මේ 8 බලන්න මේ 8 තියෙනවා මේ 3යි මේ 5යි. මේ 3යි මේ 5යි. එතන 8 තියෙනවා. එතන මේ 12 තියෙනවා
මේ 3යි මේ 9යි. එතකොට ඒ 9යි 3 ගත්තත් එකයි කෙලින්ම 12 ගත්තත් එකයි. කෙනෙකුගේ 12ව දෙකක් ගන්න. ඒකනේ 8ව දෙකක් ගන්න. ඔන්න බලන්න. පරිමිතිය සමානයි දෙවාරයක් 12 ධන 8. දෙවාරයක් 12යි 8යි 20යි. දෙවරක් 20 40යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 40යි කියලා අවසන් පිළිතුරු ලබා ගන්න. ඔන්න ඔක තමයි එතනින් දෙලා දෙන්නේ. ඒ වගේම තවත් එකක් තියෙනවා රෝමිලක්කම් 5. මෙන්න මේ ආකාරයේ ඍජු කෝණාංශයෙන් තවත් සමචතුරස්‍රයක් හරි ඍජු කෝණාංශයක් හරි නෑ. සමචතුරස්‍රයකින් තව සමචතුරස්‍රයක් අපලා ඉන්න. මේ පාදයේ සෙන්ටිමීටර 10යි මේ පාදයේ සෙන්ටිමීටර 10යි. පෙර ආකාරය තමයි මේක විදියටම ගත්තම ලේසි. එහෙනම් පුතා දන්නවා මේ රේඛාවේ දිග තමයි පුතේ මෙන්න මෙතෙන්ට එන්නේ. බලන්නකෝ මේ රේඛාවේ දිග තමයි මෙන්න මේ සමල වරහණයෙන් පෙන්නපු කෑල්ලයි මෙන්න මේ සමල වරහණයෙන් පෙන්නපු කෑල්ලයි දෙකේ එකතුව. එහෙනම් මේ රේඛාවම අපි ගත්තොත් මෙන්න මෙහෙම කඩේකින් මේක සම්පූර්ණ කරොත් මේක 10 නම් මේකත් සෙන්ටිමීටර 10යි. මේක 10 නම් මේකත් සෙන්ටිමීටර 10යි. ඒතර අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් පරිමිතිය කියලා කියන්නේ 10 වාක්‍යයක් පුතේ 7. මේ පැත්තට 10යි මේ පැත්තට 10යි මෙහෙම කෑල්ලක් උඩලා ගියාට එතනක් තියෙන්නේ 10 කොටස් දෙක. එහෙනම් පරිමිතිය සමානයි 10යි cm වගේ ඊ ගුණයක්ද 4 ගුණයක් සෙන්ටිමීටර 40යි කියලා අන්තිම උත්තරය ලැබෙනවා. සෙන්ටිමීටර 40යි කියලා එයාගේ පරිමිතිය අපිට ලැබෙනවා. මෙන්න මේක තමයි පුතේ අපි කතා කරගෙන ආවේ අන්තිම රූප සටහන් දෙකට මට මේක මකන්න වෙනවා. මේ පුනරීක්ෂණ අභ්‍යාසයයි මම මේ පුතාට කියලා දුන්නා. ආයෙසරයක් මකන්න කලින් මම කියලා දෙන්නම්. මගදී සම්බන්ධයෙන් පැටලුම් තියෙන නිසා. පුතේ අපි මේ ගිය සතියේ පාඩමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ පන්තියේ ගණන් අපි හැදුවා. හදලා ගෙදර වැඩ වශයෙන් දීපු ටික තමයි මම මේ බලන්නේ. ඊළඟට රූපය වශයෙන් අපිට ආවෙ මෙන්න මෙයා. ඔයාලට පේනවා මේක මෙහෙම කෑල්ලකුයි මෙහෙම කෑල්ලකුයි තිබුණේ නැහැ. ඒතර මේ රේඛා දෙකට අපි ගත්තා මෙහෙම. මෙතන 12 නම් පුතා දන්නවා මේ අතට කපලා තියෙන මේ ඉරි දෙකේ එකතුවක් 12. මෙයාගේ එකතුව 12. මේක 8යි නම් මේ 3යි මේ 5යි එකතුවක් 8යි. ඒතර මේක 12යි නම් මේක 9යි මේක 3යි දෙක එකතු කරාම මෙතන 12යි. ඉතින් පුතේ පැහැදිලි මෙතන තියෙනවා 8ක්. එතකොට පුතා මෙතන මේ දෙන්නගේ එකතුවක් ඊයද 8. එතකොට මෙයාගේ පරිමිතිය වශයෙන් අපි ලබා ගන්නවා 12ට 8 එකතු කරලා ඒක ගුණ කරනවා 2. 12ට 8 එකතු කරලා ඒක ගුණ කරනවා 2. ඒක තමයි අපි ගත්තේ දෙවාරයක් විදිහට බලන්න. එතකොට මෙතනත් එහෙමනේ පුතේ. මේ කෑල්ලේ ටික තමයි මේ 10ම තමයි මෙයාගේ එකතුව. ඒතර මේක අරගෙන මෙහෙම දික් කරාම මේක 10 නම් මේකත් 10. මේක 10 නම් මේකත් 10. ඒතර හරියට මෙයාගේ පරිමිතිය ගත්තම 10 වා 4. පරිමිතිය 10 වා 4ක් කියලා කියනවා. අපි ඒකේ යනවා අන්තිම ගණන් දෙක. එකක් තමයි පුතන්ට පේනවා ඍජු කෝණාංශයෙන් තවත් ඍජු කෝණාංශ කොටසක් කපලා අයින් කරලා තියෙනවා. ඊට අමතරව මුල්ලෙන් ත්‍රිකෝණිකුත් කපලා අයින් කරලා තියෙනවා. ඉතිරි රූපයේ පරිමිතිය තමයි අපේ අහන්නේ. ඉතිරි රූපයේ පරිමිතිය තමයි අහන්නේ. මම මේ කතා කරන්නේ පුතාට ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ. ඊට කලින් වෘත්තය ගැන කතා කරලා ඉන්න බෑ. මෙන්න මේ රෝමිලක්කම් 6 යටතේ දීලා තියෙනවා වෘත්තය. සර්කල් එක ආදන්නෝ කේන්ද්‍රයේ සිට පරිධි රැලි දුර සෙන්ටිමීටර් 7යිනේ. සෙන්ටිමීටර් 7යි. එතකොට අපි දන්නවා මෙයාගේ පරිධිය c සමානයි 2πr. පරිධිය c සමානයි 2πr. 2 කියන්නේ 2, π කියන්නේ 7/22, r කියන්නේ 7/100. ඔන්න 7ට 7 කැපෙනවා. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. සෙන්ටිමීටර් 44යි කියලා අවසන් පිළිතුර ලැබෙනවා. සෙන්ටිමීටර් 44යි කියලා උත්තරය ලැබෙනවා. ඔන්න c සමානයි 2πr. 2 කියන්නේ 2, π කියන්නේ 7/22, r කියන්නේ 9. ඒකට 7ට 7 කැපෙනවා. උඩ 7ට ළමයේ 7ට හරිය 7 කැපෙනවා. දෙවරක් 22 47. වෘත්ත එක පරිදි. ඊළඟ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නෙත් ඔය එකම බලා ගන්නකො. මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණාංශයක මෙන්න මේ වගේ කැලලක් අපලා අයින් කරලා තියෙනවා. නේද? බලගන්න පුතේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණාංශාකාර කොටසක් අපලා අයින් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම ඉරක් දාලා තියෙනවා පුතේ. මෙන්න මෙතන බලා ගන්න පොඩ්ඩක් ත්‍රිකෝණිකයි. මෙන්න මෙතන 4යි cm, මෙතන 3යි cm, මෙන්න මෙතන අකුරක් 6යි දීලා තියෙන්නේ, මෙතන 3 දීලා තියෙනවා. ඒකට සමාන ඉරක් මෙතන ගහලා තියෙනවා. ඒ ඉරක් මෙතන ගහලා තියෙනවා. මෙතන ත්‍රිකෝණික බව දීලා තියෙනවා. මෙතන ත්‍රිකෝණික බව දීලා තියෙනවා මේ විදිහට.
ඔහොම තමයි කාරණා දීලා තියෙන්නේ. තොරතුරු ඔච්චර. එතකොට පුතා දන්නවා මේ හංගන්න දෙවියෝ මේක 6යි 4යි 2 එකතු වුණාම එතන 10යි. එතකොට මේ කෑල්ල 10යි කියන්නේ මෙන්න මේ සමල වරහණයෙන් පෙන්නන මේ කොටසත් මෙන්න මේ සමල වරහණයෙන් පෙන්නන මේ කොටසත් ඒ කොටස් දෙකේ එකතුවක් 10යි. මේ කොටස් දෙකේ එකතුවක් 10යි. එතකොට පුතේ මෙතන 3යි කියලා දාලා මෙතනට 3 දීලා මෙතනට 3 දුන්නු නිසා පුතා දන්නවා ඒගොල්ලෝ සමාන සංකේත දාපු නිසා එක්කම 3යි 3යි 3. ආද මේ ඉන්න වෙනව දාන්නට යන්න එපා. මේක 3යි නම් මේක 3යි මේකත් 3යි. හොඳයි. දැන් අපිට දොරටු මදි වෙලා තියෙන්නේ මේ රූපයේ පරිමිතිය සොයන්න දොරටු අඩු වෙලා තියෙන්නේ මෙන්න මේ ඇලවුසේ විතරයි. ඒකට අපි දාගමු අකුරක් x කියලා. අපි දන්නවා x වල වර්ගය සමාන වෙනවා 4 වර්ගයේ ධන 3 වර්ගය. පයිතගොරස් සම්බන්ධතාවය. මතකයි නෝ මේ ස්කේල් ඉදිරියට ගත්ත පයිතගොරස් සම්බන්ධය. බලන්න පුතේ x වල වර්ගය සමානයි 4 වර්ගයේ 16යි 3 වර්ගයේ 9යි නේ. x වල වර්ගයේ වර්ගමූලයක් වෙනවා ඒක 25යි නේ. x වලගේ සමානයි සෙන්ටිමීටර් 5යි. අය කියනවා පුතේ මේ හපලා අයින් කරලා තියෙන ඍජු කෝණික ත්‍රිකෝණේ දිගම පාදයේ අගය තමයි අපි දන්නේ නැත්තේ. අපි ආද දාගත්ත අක්ෂරයක් x කියලා. පුතා දන්නවා ඒ දිගම පාදයේ වර්ගය. එයාගේ වර්ගය. අනිත් දෙදෙනාගේ දෙකේ බල දෙකේ එකතුවට සමානයි. 4 වර්ගයේ 16යි. 4 වර්ගයේ 16යි. 4 වර්ගයේ 16යි. 3 වර්ගයේ 9යි. 3 වර්ගයේ 9යි. 3 වර්ගයේ 9යි. එතකොට අපිට පේනවා පුතා මෙන්න 4 වර්ගයේ 16යි 3 වර්ගයේ 9යි දෙන්න එකතු වුණාම 25යි. මේ පැත්තේ විච්ච වර්ගය තමයි එහා පැත්තේ ගෙනියන වර්ගමූලය. එතකොට ඒක සෙන්ටිමීටර් 5. මම ටිකක් වේගෙන් කතා කරන් ගියේ කාරණා දෙකක් නිසා. එකක් මම මේ ටික ගිය සතියේ කතා කරා. පුතාට වේගය වැඩි වගේ දැනෙන දරුවන්ට පුතාට ඒකේ වීඩියෝ එක බැලුවම යන්න කවුද විසඳෙනවා. එක. දෙවෙනි කාරණාව පුතේ මේක පුනරීක්ෂණය කියන්නේ පොඩි පන්ති වල කරපු දෙයක් නේ. මේකත් වඩා හිමින් කරොත් මේක ටිකක් පුළුවන් දක්ෂ දරුවන්ට පුතේ කම්මැලි වෙනවා ඒක. දැන් එතකොට ඔබට පැහැදිලි පරිමිතියට දැන් තොරතුරු අඩු වෙලා තියෙන්නේ මොනවද බලන්න. දැන් මේ 3 3 3 3 තුනේම 3ක් තියෙනවා. මේක දැන් 5යි කියලා අපි හොයාගෙන තියෙනවා. 6 එකකුත් තියෙනවා. මේ සමලවරහන් දෙකෙන් පෙන්නලා තියෙන කෑලි දෙකේ එකතුව 10යි. සමලවරහන් දෙකෙන් පෙන්නලා තියෙන කෑලි දෙකේ එකතුව 10යි. ඔන්න බලන්න. පරිමිතියට මම යනවා. ඔන්න ඉස්සෙල්ලා අපි හොයාගත්තු 5 පටන් ගමු 5. ඊළඟට මෙතන මේ පාදය 6. ඊට අමතරව 3 කෑලි 1යි 2යි 3ක්. 3 කෑලි 3ක් එනවා. 3 කෑලි 3ක්. තව මේකේ එකතුව මේ තනි රේඛාවේ අගයට සමානයි. මේ තනි රේඛාව 6යි 4යි 10යි. ඒ 10 සමානයි මේ සමලවරහන් දෙකෙන් දෙන්නපු කෑලි දෙක. ඒ දෙක එකතුව 10. දැන් හරියට බලන්න පරිමිතියට ඔක්කොම ආවද බලන්න. 5 ආවා. 6 ගත්තා. 3 කෑලි 1යි 2යි 3ක් ගත්තා. සමලවරහනේ දෙන්නපු කෑලි දෙක ගත්තා. එතකොට අපිට පැහැදිලි වෙනවා. බලන්න පුතේ. දෙකයිනේ ලියලා තියෙන්නේ පුතේ තුනේම දෙකයිනේ තුනේම දෙකද තියෙන්නේ. බලන්න මෙතන එකක් තියෙනවා. පුතේ මෙතන එකක් තියෙනවා. ඊළඟට මෙතන එකක් තියෙනවා. 3 කෑලි 1යි 2යි 3යි පුතේ. එනවාද? රූප සටහනේ බලන්න. 3 කෑලි 1යි 2යි 3ක් තියෙනවා. එතකොට 3 කෑලි 3යි. මෙතන දෙකේ එකතුව 10යි. 5යි 6යි 11යි 3 9යි 10යි 11යි 9යි එකතු කරාම 20යි 20යි 10යි සෙන්ටිමීටර 30යි කියලා මේ ටික අපභ්‍රංශ රූපයේ පරිමිතිය අපට ලැබෙනවා. දැන් පොත් දාලත් එක්ක යනවා පළවෙනි අභ්‍යාස මාලාවට. මොකද්ද පළවෙනි අභ්‍යාස මාලාව කියන්නේ? සම්පූර්ණ වෘත්තයක් 2πr නේ. එහෙම නැත්නම් πd නේ. 2πr ගේ ඛණ්ඩයක් කැලලා කොටසක්. අපි ඔකට කියන්නේ පුතා වෘත්ත ඛණ්ඩයක් කියලා. වෘත්ත කොටසක් කියලා. කොහොමද අපි වෘත්ත ඛණ්ඩයක වටේ දිග ගණනය කරන්නේ? උනහම අපි ගත්තොත් මෙන්න පළවෙනි ප්‍රශ්නේ. බලන්න දැක්වෙන එකේ ඉදිරි කණ්ඩේ මම මේ කතා කරන්නේ පුතා ඔයාගේ අච්චු පොතේ ගෙදරදී හදන් ඉන්න දීපු අභ්‍යාසය එකේ එක අභ්‍යාසයේ පුතේ පළවෙනි රෝමිලක්කම් එක මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මෙතන 28ක් cm කියලා විස්කම්බය දීලා තියෙනවා. වෙන දෙවෙනි රූපය මම ඒකට ඔය එකම දාලා ඉන්නම්. මෙන්න මේ ආකාරයේ හැඩයක් තියෙන වෘත්ත ඛණ්ඩයක්. වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. තුන්වෙනි රූපෙත් මම ඔය එකම දාන්නම්.
මෙන්න මෙහෙම එකක් තමයි තුන්වෙනි රූපය. මෙතන අංශක 120ක් දීලා තියෙනවා. මෙතන 21යි 100 කියලා දාලා තියෙනවා. නෝම තමයි රූපෙ දීලා තියෙන්නේ. දැන් ඔන්න මම පුතාලට මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. ගන්න පුතේ. right? අංක 1, අංක 2, අංක 3. මේකේ අහන්නේ පුතේ සම්පූර්ණ වෘත්ත ඛණ්ඩයේම පරිමිතිය නෙමෙයි. ඉල්ලන්නේ මොකද්ද? චාප කොටස් ටික. කර්ව් එකේ විතරක් වක්‍ර රේඛා විතර. පුතා දන්නවා අනිකර වක්‍ර රේඛාවක් නම් ඒක දැන් ටික ඉස්සෙල්ලා හැදුවා. ඒක 2πr එහෙම නැත්නම් πd. 2πr එහෙම නැත්නම් πd. දන්නවා පුතේ. මෙතන තියෙන්නේ චාප කොටස මෙන්න මේක. c. චාප කොටසේ සංකේතය මම c කියලා දානවා. 2πr කියන සම්පූර්ණ වෘත්තයේ වටේ දිගේ 2πr කියන සම්පූර්ණ සර්කල් එකේ ගුණ කරනවා 360 θ. මගේ සතියේ කිව්වා මේක ග්‍රීක අක්ෂරයක්. මේ දෙන ලද වෘත්ත ඛණ්ඩේ කෝණය වෙනුවට විචල්‍යයක් ඇටියෙද නොදන්නා අක්ෂරයක් ඉංග්‍රීසි අක්ෂරයක් ඇටියෙද අපි පාවිච්චි කරලා තියෙන්නේ θ. ග්‍රීක අක්ෂරයක් θ. හරිද? මේ ග්‍රීක අකුරු හතරක් තියෙනවා මගේ සතියේ කිව්වා. අපි දහස් ගණනකින් අපි බහුලව භාවිත කරන අකුරු හතරක් තියෙනවා. ඇල්ෆා, බීටා, ලැම්ඩා, තීටා. මේ තීටා බත්තටයක් වගේ දෙකට හැදින් බෙදෙන. හරි. 2 කියන්නේ 2. y කියන්නේ 722. r කියන්නේ කවුද පුතේ මෙයාගේ? මේ තනිකරම සර්කල් එකේ භාගයක් නේ. එතකොට මේකේ අරයම ඉන්නේ පුතා. විස්කම්භය තමයි මේ 27 දීලා තියෙන්නේ. d තමයි මේ 27 දීලා තියෙන්නේ. මෙයාගේ භාගය. ඉන්නේ යාගේ භාගය කීයද? 14යි පුතේ. අරය 14යි. ගුණ කිරීම 360ට යනවා. θ කියන්නේ මේ දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 180ක්. අංශක 180. පුතා ඔන්න ඕම තමයි මේක දෙකෙන් එකයි කියලා එන්නේ. 360යි පුතා වෘත්තයක් වටා පිහිටි අනිකර කෝණය. ඒකෙන් මේ දෙන ලද වෘත්ත ඛණ්ඩයේ කෝණය අංශක 180. 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2. 180 ඒවා 1යි 180 ඒවා 2. මෙන්න මේ දෙකට දෙක කැපෙනවා දෙවරක් 22 44යි 100 කියලා උත්තරය වශයෙන් ලැබෙනවා. සෙන්ටිමීටර 44යි පුතේ මේ ඡාප කොටස විතරක් දිනෝනේ. ඔය එකම මම මේකත් කතා කරමු. මොන බලන්න. c සමානයි 2πr ගුණ කිරීම 360 θ. ඔබ තමයි ඡාප කොටසේ දිග වෙන සූත්‍රය. නමුත් ගාන මම වෙන් කරනවා වෙනත් එකක් නිසා 2 කියන්නේ 2 5 කියන්නේ 722 කියන්න බලන්න මෙයාගේ අරේ කිය කේන්ද්‍රයේ සිට පස්සේ උදාහරණය යෙදුනේ 7 අරේ හොඳයි බලන්න පුතා c සමානයි 2πr ගුණ කිරීම 360 θ 2 කියන්නේ 2 5 කියන්නේ 722 r කියන්නේ 7 368 දෙන ලද වෘත්ත ඛණ්ඩයේ කෝණය අංශ 90යි අංශ 90යි. මෙන්න මේ 7ට 7 1 7ට 7 1 කියලා කැපෙනවා. දෙවරක් 22 44යි ගුණ කිරීම. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 9ට 9 2යි 36ට 9 ඒවා 4යි. 36ට 9 ඒවා 4යි. 47ට 4 ඒවා 11යි 100. ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11. නායි කියනවා බලන්න පුතේ 2πr ගුණ කිරීම 360 θ. 2 කියන්නේ 2 5 කියන්නේ 722 r කියන්නේ 7 360 අනුව උඩ බිඳුවට බිඳුව කපනවා 9ට 9 1යි 36ට 9 ඒවා 4 44ට 4 ඒවා 11 44ට 4 ඒවා 11 අන්න එහෙම තමයි ඊළඟට මෙන්න මෙයක් බලන්න පුතා c සමානයි 2πr ගුණ කිරීම 360 θ 2 කියන්නේ 2 හරිද c කියන එක ලිව්වා 2 කියන්නේ 2 5 කියන්නේ 722 කවුද පුතේ මෙයාගේ අරය අරය කියන්නේ කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර ඔයාලට පේනවා කේන්ද්‍රය මෙතන පරිධියට දුර 21 අරය 21යි අරය 21යි ගුණ කිරීම 368ට එනවා දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මේ තියෙන පුතා ඊටාට දානගේ 2 කියන්නේ 2 5 කියන්නේ 722 කාටත් ඒක තමයි දැන් ආර්ත මේ ගානට 91යි මේ ගානට 97යි මේ ගානට 27 නෙවෙයි මේ 27 විස්කාර අරය උගේ භාගය එහෙනම් මෙතන තියෙන කෙලින් අරය 21 හරි කෝණය අංශක 120යි හරි මෙන්න 7ට 7 එකයි 21ට 7 3
බිඳුවට බිඳුව කැපෙනවා. 2 22 44යි ගුණ කිරීම 3 ගුණ කිරීම 12ට 12 එකයි 36ට 12ම 3. දැන් මෙන්න මේ 3ට 3 කැපෙනවා. උත්තරය 44යි සෙන්ටිමීටර් ඡාප කොටසෙදී. සෙන්ටිමීටර් 44යි කාගේද? ඡාප කොටසෙදී. මේ කතා කරේ පුතේ දෙනලද වෘත්ත ඛණ්ඩේ කාව එක විතරයි. වක්‍ර රේඛාව විතරයි. ගණනය කෙරේ. ඔන්න 4 වෙනි. 4 වෙනි එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. බලන්න වෘත්ත ඛණ්ඩයක් දීලා තියෙනවා. අංශක 36යි පුතේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණ. අරය දීලා තියෙනවා 3.5 සෙන්ටිමීටර්. ඔන්න බලන්න ඡාප කොටසෙදී. ඒ කියන්නේ මෙන්න මේ නැමි රේඛාව මේ වක්‍ර රේඛාවේ දිගාන. සූත්‍රය C සමානයි 2πr වලින් 360 කවුද? θ. අපි දන්නවා දෙක ගුණ කිරීම y කියන්නේ අපේ දෙක ගුණ කිරීම r කියන්නේ දරුවෝ 3.5. අපි අපිට වැඩක් කරනවා 3.5 වෙනුවට අපි ලියන්නේ පුතේ 7 බෙදීම 2. ඊයේ 3මාර කියලා දාගත්තම සුළු කරන්න කරදරයි. නමුත් 7 බෙදීම 2 දාගත්තාම ගණන හදන්න ලේසි. 7 බෙදීම 2 ගුණ කිරීම 368 θ කියන්නේ අංශක 36 උඩ. මෙන්න මේ 7ට 7 කැවෙන්නේ. මෙන්න මේ 2ට 2 කැවෙන්නේ. මෙතනට 22ක් එනවා. 36 වහිකයි 360ට 10. අන්තිමට උත්තරයක් එනවා 2.2 cm කියලා පිළිතුරක් එනවා. 2.2 cm කියන. නොම තමයි පුතේ ඒ වෘත්ත ඛණ්ඩේ ඡාප කොටසෙදී මේ කතා කරන්නේ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග හොයන්නේ. දැන් ගණන් 4ක් අදලි බලන්න. පස්වෙනි එකත් බලාගන්න. පුතේ පස්වෙනි එක. එන පස්වෙනි එකේ කියන දේ මෙන්න මෙහෙම වෘත්ත ඛණ්ඩයක් දීලා තියෙනවා. නොයි විදියට මෙතන කෝණය අංශක 240යි කියලා දීලා තියෙනකොට අරය 35 cm කියලා දීලා තියෙනවා. ඡාප කොටසේ දිග අහනවා. උදාට පේනවනේ තියෙන වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ කෝණය දීලා තියෙනවා 240. කොහොමද පුතේ වැඩේ කරන්නේ? බලන්න. C සමානයි 2πr වලින් 360 θ. එනකොට θ කියන්නේ දෙන ලද වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. කෝණය θ. ඔබ දහගන්න. 2 කියන්නේ 2. 5 කියන්නේ නියත අගයක් 7න් 22. r කියලා කියන්නේ අරය. 360 අන්න දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය උඩ. නම් අපි ගන්නවා 2 ගුණ කිරීම 7න් 22 තමයි 5 වෙනුවට ආගේ. r කියද මේ ගන්න. r තමයි පුතා 35. r තමයි 35. r 35 ගුණ කිරීම 360ට දෙනවා. θ කියන්නේ දෙන ලද කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 240ක් කියලා උඩ දෙන්න. බලන්න. දෙවරක් 22 44යි ගුණ කිරීම 7ට 7 වයිකයි 35ට 7 5යි. ගුණ කිරීම 5. ගුණ කිරීම මේ බිඳුවට මේ බිඳුව කපනවා. බලන්න පුතේ. බිඳුවට බිඳුව කපනවා. හරිනේ. 24 37 එක බෙදෙන 12 වා 2යි 12 වා 3යි. 12 වා 2යි 12 වා 3යි. එන්න බලන් ඉන්න හොඳ. පුතේ බලන්න 44 ගුණ කිරීම 5 2 10යි. යටට 3යි. එවනේ එන්නේ. ඔන්න විස්තරයෙන් මම හදනවා. 44 10ෙන් වැඩි කරාම 440යි. ඔන්න ඒක බෙදන්න ඕන 3. පුතා දන්නවා මේක 3ෙන් බෙදෙන ගානක් නම් වෙන්න බෑ. අපි බලමු. ඔන්න බලන්න. 3 වරක් එක 3යි 14යි එකක් ඉතිරි 14ට 3 වරක් 4 12යි දෙකක් ඉතිරි 20ට 3 වරක් 18යි තව ඉතිරි 3ෙන් දෙකක් මොනවා සෙන්ටිමීටර්. ඡාප කොටසේ දිග තමයි 146යි 3ෙන් 2යි 100. නැත්නම් උදාට තිබුණා 0.6යි කියලා ලියන්න. අයි දෙකට නෑ කියලා 20ට ගන්නවනේ. 20ට 3 වරක් 18. අයි දෙකක් ඉතිරි 20ට 3 වරක් 18. 6යි කියලා දිගට. අපි ඒ නිසා 146.6 කියලා ලිව්වා දිනට. තේරුණාද පුතේ? පටේල ලියනවා නම් 146.7යි. එහෙම ලියන්න පුළුවන්. කොහොමද? මෙයාගේ පරිවිතිය මම භාග ආශ්‍රිතයෙන් කිව්වා දශම සුළු කරන්න යන්නේ නැතු. 2 කියන්නේ 2. 5 කියන්නේ 722. r කියන්නේ අර 35. 360 දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 240යි. දෙන ලද කෝණය අංශක 240යි. බිඳුවට බිඳුව කැපුවා. 7ට 7 එකයි පුතේ 35ට 7 5යි.
දෙවරක් 22 44. එතන පහක් කියනවා. මෙතන 12 24ට 2යි කියනවා 36ට 12 3යි කියලා. 3ෙන් 2. 44 වැඩි කරා ප්ලස් 4ත් එක 10. යන්නද 3. යන්නද 3. 44 10න් වැඩි කරාම 440. 440 3ෙන් බෙදුවාම උත්තරේ 146යි 3ෙන් 2යි කියලා. උත්තරය. එහෙම නැත්නම් 146.6යි කියලා උත්තරේ එනවා. එහෙම නැත්නම් 146.8 කියලා ගත්තම 146.7 කියලා උත්තරේ එනවා. හොඳයි. දැන් ඒ සෙට් එකේ තියෙන අන්තිම ගානක් කතා කරාම ඔය කතා කරේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග, කාව්‍යකයේ දිග, වක්‍ර රේඛාවේ දිග කියන එක තමයි මේක. බලන්න. මෙන්න මෙහෙම තියලා තියෙනවා වෘත්ත ඛණ්ඩයක්. බලන්නකෝ. තියලා තියෙනවා මෙතන කෝණය අංශක 60යි කියන. මෙතන කෝණය අංශක 60යි. දැන් ඔතන තියාගන්න ඕනේ මේ අහන කෑල්ලේ නෙමෙයි 60. කපලා අයින් කරපු කෑල්ල 60. හොඳට තේරුම් ගන්න. පුතේ ඡාප කොටසේ දිග අහන කෑල්ලේ නෙමෙයි 60. අංශක 60 කපලා අයින් කරපු එක. 360. 60ක කෑල්ලක් කපලා අයින් කරා කියන්නේ. ඉතිරි ටික තමයි 300. ඉතිරි ටික තමයි 300. මෙතනට අපි ලියනවා 10.5 කියලා කියනවා. 10.5 කියලා ලියනවා. අර 10.5යි. හොඳම වැඩේ පටන් ගන්න. C සමානයි 2πr ධනිකර වෘත්තයක නම් ඒ ගුණ කරනවා 360න් θ. ඔන්න දෙක ගුණ කිරීම 7.2 වෙනකොට දාලා r ට දාන්න 10.5. 10.5 කියන්නේ 21 බෙදීම 2 ගුණ කිරීම 368 අංශක 60යි නම තව 300ක් උඩ. එතෙන්නා 2 කියන්නේ 2 5 කියන්නේ 7.2 r කියන්නේ 10.5. 10.5 කියන්නේ පුතේ 21 බෙදීම 2 368 දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයෙන් 60ක් කපලා අයින් කරා කියන්නේ 300ක් තියෙනවා. 300ක් තියෙනවා. තේරුණාද? බලන්න සුළු වෙන විදිය 7.7 1යි 1.7 3. 7.7 1යි 1.7 3. මේ දෙකට දෙකේ 1යි මේ දෙකට දෙකේ 1. එතකොට ඉරට උඩින් එනවා 3 වල 22 66. 3 වල 22 66. ගුණ කිරි බිඳුවට බිඳුව කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපුණම ඊය උඩ එනවා 36 60. 6වා 5යි 6වා 6. 6වා 5යි 6වා 6. 6වා 1යි 6වා 11යි. 11 සරක් 5 55යි සෙන්ටිමීටර් කියලා අපි උත්තරේ සෙන්ටිමීටර් 55 පිළිතුරු වශයෙන් අපට ලැබෙන්නේ. ඔය මම කතා කරේ දෙනලද වෘත්ත ඛණ්ඩයේ දෙනලද වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග සොයන එක තමයි මේ කතා කරන්නේ. දැන් මම යනවා උදාලට කිසියම් රූපයක පරිමිතිය සොයන ආකාරය කොහොමද? කොහොමද පුතේ පරිමිතිය සොයන්නේ? පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. වටේ දිග හොයන්නට නම් අපිට සිද්ධ වෙනවා ඉස්සර වෙලා මේ පරිමිතිය සොයන ආකාරය දැනගෙන යන්න. ඔන්න බලන්න. ඒකට එකේ දෙක අභ්‍යාසය මම උදාලට කරන් ඉන්න කිව්වා. පළවෙනි ගාන කරන් ඉන්න කිව්වා දෙවෙනි එක මම පන්තියේ දෙදා කරා පුතේ. හොඳද? ඔන්න බලන්න. මෙහෙම දීලා තියෙනවා. පළවෙනි ගාන යටතේ තියෙන රෝමිලාත්මක එක. මෙන්න මේකගේ පරිමිතිය සොයන්න. ඊළඟට මෙන්න මෙතන රූපයක් මේ ආකාරයට තියෙන පරිමිතිය සොයන්න. දැන් පුතා හයි සර් දැන් කරේ ඕකනේ. නෑ පුතේ නෑ. දැන් මේ වෙනකම් අපි කරේ තාප කොටසේ ටික විතරයි. පරිමිතිය කියන්නේ ඊට වඩා චූටි කෑලි දෙකක් එකතු වෙන්න ඕන. අරය දෙකක් එකතු වෙන්න ඕන. මෙතන අංශක 60ක කෑල්ලක් දීලා අරය 21යි 100 කියලා දීලා තියෙනවා. ඔන්න බලන්න වැඩේ සිද්ධ වෙන විදිහ. දෙක අහගන්න වෙන වැඩ නවත්තා. ඔන්න බලන්න පුතේ. පරිමිතිය කියන්නේ පෙරිමීටර්. ඉංග්‍රීසි වලින් කියනවා පෙරිමීටර් කියලා. ඒ සාධ සංකේතය p. p තමයි අර වගේම ඡාප කොටසේ දිග තියෙනවනේ. කවුද? 2πr ගුණ කිරීම 360න් θ. ඒකක වරහණක් ඇතුළේ. ඒ මොකද්ද මේ? වක්‍ර රේඛාවේදී. මෙයාට එකතු වෙන්න ඕනි පුතේ අරය දෙකක්. මෙතන ඉඳලා මෙතෙන්ට එක අරයකුයි මෙතන ඉඳලා මෙතෙන්ට එක අරයකුයි. එනවද පුතේ? අරය දෙකක් එකතු වෙන්න. එතකොට අපි ඒකට ධන 2r කියලා තමයි පරිමිතිය සම්පූර්ණ කරන්නේ. එතකොට අපි ඒක තව වරහණක් ඇතුළේ දානවා. වරහණ දැම්මම ලස්සන පැහැදිලිවට අයිකන් ටැග් එක උඩට තියෙනවා. ඇට හොඳට වදිනවා. මම උදාහරණ මේක උත්තර පත්‍ර පරීක්ෂකවරයාටත් පහසුයි.
මේ තියෙන පුතා 2πr වලින් 360 θ කියන්නේ ඡාප කොටසෙදි. කවුද 2r කියන්නේ? ඡාප කොටසට අමතරව මේ සම්මුර්ථ රූපයේ වටේ දිගට මේ ඍජු රේඛා දෙකක් මොකද්ද? අරය වගේ දෙක. ඒක තමයි 2r. අරය දෙකක් 2r. මොකද බලන්න දෙක වැඩි කිරීම π කියන්නේ 722 ගුණ කිරීම. කවුද මෙයාගේ අරය? අරය 14 විස්කම්බිනි 14 විස්කම්බිනි 14 විස්කම්බිනි අරය 7යි. ගුණ කිරීම 368 θ කියන්නේ අංශක 180 උඩ. මේක තමයි වක්‍ර රේඛාවේ ධන දෙක ගුණ කිරීම. r කියන්නේ 7. දෙක ගුණ කිරීම r කියන්නේ 7. බලන්න මේ 7ට 7 කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. පැහැදිලි? 18 එකයි 36ට 17ව දෙක. අපිට දන්නවා දෙවරක් 22 44යි. ඔන්න යකින් දෙකකුත් තියෙනවා. අපි අපු තියෙන ඇදිය පොඩේ සුළු කරනකොට පැහැදිලි මති වෙන නිසා. ඒක ධන දෙවරක් 714. 22ක් වෙනවා පුතේ 44 දෙකෙන් බෙදුවම 22යි. අන්‍යයට 14ක් එකතු වුණාම උත්තරේ එනවා 36යි cm කිය. සෙන්ටිමීටර් 36යි. මම ආයෙත් ඉස්සරහ කියනවා ගන්න. පරිමිතිය සමානයි 2πr ගුණ කිරීම 360 θ. 2 කියන්නේ 2. π කියන්නේ 722. r කියන්නේ මෙයාගේ අවය 7යි. මොකද විස්කම්බේ 14ක් නම් පුතේ. අවය එයාගේ භාගෙනේ 7. 360 මේ දෙන්නලද කේන්ද්‍රික කටේ කෝණය අංශක 180. 180. ධන 2r. 2r කියන්නේ දෙවරක් 14යි. 44ට දෙකේ 22යි 22යි 14යි තුනම පුතේ 36යි කියලා. ඔන්න මම මේකත් හදනවා මේ විදිහට මහගන්න. පරිවිතිය සමානයි දරුවනේ 2πr වලින් 360 θ ධන 2r. මට මේක හදන්න බැරි වෙයි මෙතන ඉඳ නෑනේ. මගේ නිසා ඒක මම කරනවා ඒක වෙනම හදමු. මේක හදාගමු ඉතින්. බලන්න මේ වරහනේ ලොකු දෙයක් වෙනවා පුතේ. උදාලේක ඉච්චර ඉක්වලන්ට් උනා. වරහනේ හොඳට මතුවෙලා පේනවා. අදාළ රූපේ. මෙතෙන්ටත් වරහන දැම්ම නම් තමයි ඕන්නම් මෙතෙන්ටත් වරහන දාන්න. ඒකට හොඳට පැහැදිලිව පේනවා. මේක ඔයක ආදේශ කරහෙන් තමයි මේ සුළු කරලා මෙන්න ගන්න හැටි. මෙන්න මේක සුළු කරලා මෙන්න ගන්න හැටි. ආන්ගේ දෙන්න උත්තර එකතු කරලා ගන්න හැටි. හොඳට පැහැදිලිව පිළිතුරු ලබා දෙන්න. පැහැදිලිව කියන්නේ බෝල අකුරු ලියන එක නෙවෙයි. හරි පැහැදිලි වෙන්න ඕන පිළිතුරු ලබා දෙන්න විදිය. බලන්න මේ p සමානයි ලෝක කියන්නේ දෙක 7න් 22 r 14 368 θ කියන්නේ අංශ 90 උඩ. මේක තමයි එක වරහණක් ඇතුලේ සිද්ධ වෙන්නේ. දෙක වැඩි කිරීම r 14යි පුතේ. r 14. මේ මොහොතේ කේන්ද්‍රයේ ඉඳලා පරිධිය නැති දුර 14. මෙතන පුතේ 14 තිබුණේ 20. ඒක නිසා තමයි යාගේ භාගයක් වන අරය 7ක් ගන්න. දැන් මෙතන කෙලින්ම අරයම 14. එහෙනම් r 14 දාන්න. 7 17 එකයි 14ට දෙක. මේ බිඳුව කැපෙනවා. තේරෙනවද? 9 1යි 9 4යි. දෙවරක් 244යි 44 ගුණ කිරීම 2 යන්නට යනවා 4. ඔන්න එක වරහණක් ඇතුලේ දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. අවසානයේ 44ට 4 12යි 11 සරත් 1 22යි 28යි එකතු කරාම උත්තරය 50යි cm කියලා එනවා. මේකට වරහන දාමු. මේකටත් වරහන දාලා දැන් වරහන දැම්මම හොඳට මතුවෙන ඇහැට පේනවා. ආතද උත්තර පත්‍ර පරීක්ෂකවරයා එදාට දාන හතරකට පුතා අන්නේ අවධානය තියෙන්න ඕනේ. තේරුණානේ? හොඳයි. ඔන්න බලන්න. ලෝක කියන්නේ 2, π කියන්නේ 722, r කියන්නේ 14. පුතේ 360න් 90 7ට 7 එකයි 14ට 2යි. දෙවරක් 22 44 වලත් 1 88යි. ඒක 4 බෙදුවම 22යි 22යි එකතු කරාම 50යි කියලා. දෙක වැඩි කිරීම 7න් 22 ගුණ කිරීම r කියන්නේ පුතේ 21නේ. මම මේ කතා කරන්නේ 360න් අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ.
360 2πr ගෙන් ගුණ කිරීම 360 θ අංශක 60ක් පුතේ. ධන 2 ගුණ කිරීම r ට 21. 7ට 7 2යි 21ට 7 3. මේ බිඳුව කැපෙනවා. 6ට 6 1යි 36ට 6 6යි. දෙවරක් 22 44යි. ඒක ගුණ කිරීම 3 බෙදීම 6. ඔන්න යාට එකතු කරනවා. දෙවරක් 1 2යි. දෙවරක් 2 4. බලන්න පුතේ. අපිට මෙතනදී පුළුවන් 3ට 3 1යි. 6ට 3 2යි. 3ට 3 1යි. 3ට 3 1යි. 6ට 3 2යි. 44ට 2 22යි. 44ට 2 22යි. එයාට එකතු කරනවා 42ක්. මෙතනින් 42ක් 22කට එකතු කරාම 64යි 100 කියලා එනවා. නැවත චීනවා ගන්න. ඔන්න බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක 60ක්. උන්ට අහගන්න පුතේ. 60ක් 2πr ගුණ කිරීම 360න් θ. 2 කියන්නේ 2 π ට 7න් 22 r ට 21. අරය 21යි නේ. අරය 21. 360න් θ කෝණයේ අංශක 60. 7ට 7 2යි. 22ට 7 3යි. දෙවරක් 22 44යි. ගුණ කිරීම 3 8ට 6. මේ 6 පුතේ. 3ට 3 1යි 6ට 2යි. 44ට 2 22යි. මෙතන 42යි. 42යි 22යි එකතු කරාම 64යි කියලා. තේරුණේ නැති අත් උත්සන්න පුතේ. අපහැදිල්ලම හොඳයි. ඔන්න දැන් අපි ඒකේ අන්තිම කොටස කතා කරනවා. ඊට පස්සේ මම හිතනවා උදාහරණයක් ගෙදරදී හදන්න දීපු ගණන් ටික ඉවරයි. අලගන්න මේ මෙතන කෝණය අංශක 200ක් කියලා දෙලා තියෙනවා පුතේ. මෙතන 7යි 100 කියලා අරය දෙලා තියෙනවා. ඔන්න මම මෙයාගේ පරිමිතිය ඔය. සූත්‍රය අරමමයි කොහමද පරිමිතිය සමානයි 2πr ගුණ කිරීම 360න් θ ධන 2යි r. 2 කියන්නේ 2 π කියන්නේ 7න් 22 r කියන්නේ අරය 7 ගුණ කිරීම 368 θ කියන්නේ අංශක 200 උඩ. නොම තමයි පුතේ වක්‍ර රේඛාවේ දිග හොයන්නේ. ඒකට එකතු කරනවා 2r. 2r කියන්නේ 2 වැඩි කිරීම r ට 7. බලන්න පුතේ හරි ගිය. බලන්න පැටියෝ 2 කියන්නේ 2 y කියන්නේ 7න් 22 r කියන්නේ අරය 7 360න් θ කියන අංශක 200යි 2යි r. ඔන්න 7ට 7 2යි 7ට 7 2. දෙවරක් 22 44යි. ඒක ගුණ කිරීම මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා පුතා. පැහැදිලි? මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මෙතන එනවා 4 ඒවා 5යි 4 ඒවා 9ක් යට. බලන්න බෙදෙන්නේ නැති ගණන් දෙනවා පුතේ. එහෙම නාම ළමයිට කම්මැලිද? කමන්නේ. විතරගෙන යම් දෙවරක් 14යි. අපිට මේ වෙලාවේ පුතේ ගණනය කිරීම නෙමෙයිනේ. උගන්වන්න ඕන දරුවට පරිමිතියනේ. බලන්න මේ කරන වැඩි. බලන්න. මෙතනදී අපි දන්නවා දැන් ඔබට ආපු උත්තරේ බලන්න. 2 කියන්නේ 2. y ට 7න් 22. r වලට 7. 368. අංශක 200 උඩ. අංශක 200 තමයි උඩ හරිය. ඒ 200 උඩ. දෙවරක් 22 44යි. 44 ගුණ කිරීම 9න් 5. 9න් 5 හරි කොහමද? 4 ඒවා. 4 ඒවා කියන්නේ පුතේ 5යි 4 ඒවා 9. පස්සරක් අතර 20 බිඳ දෙකක් ඉදිරි පස්සරක් අතර 22යි 22. යන්න 9ක් එනවා. ධන 14ක් එනවා. අවසානයේ දෙක 14ක් එනවා. 9වරක් 2 18යි. 9වරක් 2 18යි. 4ක් ඉදිරි 40ට 9වරක් කියන්න පුතේ 9වරක් 3 30යි. තව 9 ඉදිරි 4යි. ඒකට 14ක් එකතු කර. කර පුතේ පැහැදිලිද බලන්න. ඔන්න බලන්න. 9වරක් 2 18යි පුතේ. 9වරක් 2 18 වුණාම 9වරක් 2 18 වුණාම ඉතිරි වෙනවා 4ක්. 40ට 9වරක් 3 36යි. ආයෙ 4ක් ඉතිරි ඒක 9න් 4යි කියලා ලියන්න. මෙතන 7ව 2ක් 14යි. වෙනවා 9 භාග ගන්න එහෙමම තියෙනවා. 23යි 14යි එකතු වුණාම 4යි 3යි 2යි 1යි 3යි. සෙන්ටිමීටර් 37යි 9න් 4යි කියලා අවසන් පිළිතුර ලැබෙනවා. 37යි 9න් 4යි කියලා අවසන් පිළිතුර ලැබෙනවා.
සංවෘත රූපවල ගණනය කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් කලින් මම පුතාට චෝටි අභ්‍යාසයක් දෙන්න පොඩි ගණන්. ඔබ බලන්න පුංචි ගණනක් දෙනවා පුතාට තනියම එක හිතන්න ඕන. හරිද? ඔබ බලන්න. මෙන්න වෘත්ත ඛණ්ඩයක් දෙනවා. මෙන්න මේ විදියට. මෙතන 14යි cm කියලා දෙනවා. මේක ඍජු කෝණික බව දීලා තියෙනවා. අහනවා මෙයාගේ පරිමිතිය සෑහෙන කියලා. ටක්ගාල හදන්න බලන්න පුතේ. ඔන්න බලන්න පුතේ. පරිමිතිය සමානයි. එතකොට මේ ගාන හදන්නේ පුතා කටු වැඩ පොතේ. කටු කොලයක හදන්න. මොකද ඒක ඔයාට මේ පුහුණුවක් විතරයි. 2πr. මොකද ගණන් වල සටහන් නැහැ පුතේ. ගුණ කිරීම 360 θ. ඒකට එකතු කරන්න ඕනි 2r. එකතු කරන්න ඕන 2r. බලන්න. අපිට මෙතනින් පේනවා දෙක ගුණ කිරීම පරිමිතිය සමානයි. y කියන්නේ 42 ගුණ කිරීම. r 14 ගුණ කිරීම. 368 θ කියන්නේ අංශක අණුව කියලා දාපු ළමයන්ට උත්සාහ පුතේ. අනේ ඔන්න ඕක තමයි කලබලයට වරදින්නේ. පුතේ අණුව කියන්නේ කපලා අයින් කරපු කෑම. එතකොට මෙතන අංශක 270ක්. දැන් ආයි පුතා කොහොමද සර් 270ක්? 360 අණුවේ කෑල්ල කපලා අයින් කරා. ඉතුරු ටික 270යි නෙමෙයි. ඒකට එකතු කරන්න ඕනේ 2r දෙක වැඩි කිරීම 14. දෙකට වැඩි කරන්න ඕනේ 17. අරේ කෑලි දෙකයි 7 14 එකයි 14ට දෙක. මේ බිඳුවට මේ බිඳුව කපනවා. වෙනවද පුතේ? බිඳුවට බිඳුව කැපෙනවා. දෙවරක් 22 44 වරක් දෙක 88යි. ගුණ කිරීම 9වත් 3යි 9වත් 4යි. 4ෙන් 3. ධන දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. එතනට 28. 4ඒවා 1යි 4ඒවා 22. පරිමිතිය සමානයි. දෙවරක් 2 6යි තුන්වරක් 2 6යි. ආංගයකට 28ක් එකතු කරනවා 8යි 6යි 14න් විතර 8යි 6යි 14න් විතර එකක් ඉතිරි 6 2 8යි කියන්නේ 9යි. ඔන්න පුතේ මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර 94යි කියලා දෙලා තියෙනවද බලන්න. එහෙනම් ඔයා හරියටම හරි. ඔන්න බලන්න ආයෙ ඉස්සරහ 2 කියන්නේ 2 y කියන්නේ 7 22 r කියන්නේ 14. 7ට 7 එකයි 14ට 7 2. දෙවරක් 44 වරක් 2 88. 88 ගුණ කිරීම 4ෙන් 3. 88ට 4ේම 22. 22 3ෙන් වැඩි කරාම 66. 66යි 28යි එකතු කරාම 94. ඒක තමයි අවසන් පිළිතුර. ඔන්න දැන් මම මෙන්න මෙතෙන් යනවා. එදා කතා කරපු වර්ගයේ එක. පුතේ හොඳට අහගන්න. මෙන්න අහගන්න. මම මෙන්න මෙහෙම වෘත්ත ඛණ්ඩයක් දෙනවා. උදේට බලන්න. වෘත්ත ඛණ්ඩයක් දෙනවා. අරයක් දෙන්නේ නැහැ. හැබැයි පුතේ මෙයාගේ පරිමිතිය දෙනවා මම සෙන්ටිමීටර් 25යි කියලා. පරිමිතිය දෙනවා සෙන්ටිමීටර් 25යි කියලා. මම අහනවා පුතාගෙන් අරේ කුමක්ද? අපේ සූත්‍රය මතකයිනේ. මොකද්ද සූත්‍රය? සූත්‍රය මතකයි නේ කියලා සූත්‍රය මතක දාන්න තමයි. මොකද්ද සූත්‍රය? පරිමිතිය සමානයි ඔබට පුතේ. පරිමිතිය සමානයි අපි කියමුකෝ. පරිමිතිය සමානයි 2πr ගුණ කිරීම 360 θ ධන 2r. මතකයි මම මේක දා කරා. මේ જાතිය ගණන් හදුවා. ඔන්න බලන් ඉන්න. උඩට අහගෙන ඉන්න ඊළඟ ගාන පුතා තනියෙන් හදන්න. ඒකයි. තේරුණානේ? උඩට අහගන්න. කොහොමද පුතේ අරය ඔය? දැන් දීලා තියෙන දේවල් මේ සූත්‍රයේ දීපු තැන් වලට දාන්න. පරිමිතිය සෙන්ටිමීටර් 25. අපි සෙන්ටිමීටර් කියන එක ඔබන්න යන්නේ නැහැ මේක අසද. මොකද වැඩි අපැහැදිලි වෙනවා එතකොට. සෙන්ටිමීටර් 25 නෙමෙයි 25 දා. සමානයි දෙක ගුණ කිරීම 5 වලට 7 22 r දන්නේ නැති නිසා r දාලා 360 උඩට අංශ 90 වරහන දාගන්න. ඒක වෙනම සෙට් එකක්. ධන 2r කියන එක එහෙමම කියන්නේ යත් ඕන වරහන තුල දාන්න. දැන් සුළු වෙන ටික සුළු කරමු. කවුද සුළු වෙන ඒවා? අන්න ඒගොල්ලෝ සුළු කරමු. බලන්න පුතේ. මෙන්න මේ 90 ඒවා 1යි 360ට 90 4යි. එතකොට මෙතෙන් දෙනවා දෙවරක් 22 44යි යට 7 ගුණ කිරීම 4 කියලා එහෙම තියෙනවා. මේ 7 ගුණ කිරීම 4. මෙන්න ඒක පැත්තකින් තියෙන r බලන්න පුතේ. හොඳට අහගන්න. මේක එක වරහණක් ඇති. මෙතන 2යි r කියන අනෙක් වරහණ ඇති. ආයවසරක් බලන්න. මෙතන 25 එනවා. නායම බලා ගන්න පුතේ හොඳ අවධානය. පරිමිතිය 25. දෙක ගුණ කිරීම 5ට 7ෙන් 22. r දන්නේ නැහැ. 360න් 90. 90 ඒවා එකයි.
364යි. හතරවරක් 7 කියලා යට වෙනවා. දෙවරක් 22 44යි කියලා උඩට එනවා. ගුණ කිරීම R. ධන 2යි R. ඔන්න දැන් සුළු කරනවා 7ට 7 2යි 44ට 4 11. එතන මෙතෙන්ට 25ක් එනවා සමානයි 11ට 7 R ධන 2යි R. 11ට 7 ධන 2යි R. උදා ගන්නවා දැන් මේ වගේ ගානකදී හත නැති මම කියනවා. මේ භාග ගණන් වල යට තියෙන ඉලක්කම නැති කරගත්තම මේ සරල සමීකරණ විසඳන්න ලේසි. යට තියෙන්නේ 7නේ. යට 7 නැති කරන්න නම් බෙදපු 7 නැති කරන්න නම් 7ෙන් ගුණ කරන්න. කරන දෙයක් මුළු සමීකරණයටම කරන්න ඕන. ආයෙම සරක් කියන්න පුතේ. මෙතෙන් එනකන් පැහැදිලිද කියේ? පරිමිතියට 25 දැම්ම. දෙක දැම්ම පයිට 7ෙන් 22 R දන්නේ නැති නිසා Rම දැම්මා. 360 90 දැම්මා. ධන 2යි R. වැටුණා. දෙවරක් 22 44යි යට 7 තිබුණා. 91යි 360ට 94යි. 94ක් 360යි. එතකොට ඒ හතරක් යනට දැම්මා. ගුණ කිරීම R පැත්තකින් ලියුවා. ධන 2යි R වෙනම ලියුවා. 4ට 4 එක 1යි. 44ට 4 11යි. උඩට 11 එනවා යටට 7 එනවා. එයා R එක ගුණ කරාම 7ෙන් 11යි R. එතකොට යට 7 නැති වෙන්න යට 7 නැති වෙන්න සෙට් එකම 7ෙන් ගුණ කරනවා. මොන බලන්න පුතේ. 25 ගුණ කරනවා 7ෙන්. 7ෙන් 11 ගුණ කරනවා 7ෙන්. 7ෙන් 11 R ගුණ කරනවා 7ෙන්. අනිත් පදය වන 2යි R වත් ගුණ කරනවා 7ෙන්. දැන් මොකටද මේ 7ෙන් ගුණ කරන්නේ? අර යට 7 නැති කරන්නේ. ඒතකොට සමීකරණයක් නේ හැම පදයක්ම 7ෙන් ගුණ කරන්නේ. හැබැයි මම පුතේ පොඩි කපටි වැඩක් කරනවා ගිය සතියේත් එක කිව්වා 7 ගුණ කිරීම 25 කියන එක ගුණ කරන්නේ නැහැ ඒක තියෙනවා. මේන්න මේ 7ට 7 කැපෙනවා 11යි. දැන් ගන්න එපා මොකටද ඔබ තියෙනරින් වැඩි කරා. පොඩ්ඩක් කියන්න. ටිකක් ගණන් හදනකොට මම කියන දේ තේරෙයි. 7ත් 1 14යි. 11යි 14යි එකතු වුණාම 25යි නේ. එතකොට මෙතන දෙන්නේ 7ක් 25නේ පුතේ. දැන් මොකෝ කියන්නේ අපිට සිද්ධ වෙනවා R හොයන්න 25න් මේ පැත්ත බෙදන්න. මේ පැත්ත 25න් බෙදන එක දැන් කොච්චර ලේසිද බලන්න. 7ෙන් 25 වැඩි කරලා තිබුණේ නම් පටි ඉලක්කමක් කියනවා. වැඩි කරන්න ගිය කාලෙත් නැස් තියෙනවා. ආයි බෙදන්න යන කාලෙත් නැස් තියෙනවා. කොහොම තියෙනවා දුර ටික දන්නලා. මෙන්න මෙතන පේනවා. ඈත පේන ළමයි ඉන්නවනේ. දුර දකින්න අය. 25ට 25 කපනවා. R තනි වෙනවා. 25ට 25 කැපෙනවා. R සමානයි සෙන්ටිමීටර 7යි. ඔන්න බලන්න පරිමිතිය දුන්නම අපේ හොයන්නේ සූත්‍රය අරකම ආයෙත් සරක් වෙනවා හොඳයි. පරිමිතිය 25යි. පරිමිතිය 25යි. 2pi r 360 theta ගන්න 2r පරිමිතිය හොයන විදිහ. පරිමිතිය 25යි. 2 කියන්නේ 2. pi කියන්නේ 7ෙන් 22. r දීලානේ. 360 theta 90. 2යි r. 91යි 390 4යි. දෙවරක් 22 44යි. යට 4ක් 4යි. මේන්න මේ 4ට 4 එක 44ට 11. 7ෙන් 11යි R. ධන 2යි R. යට තියෙන 7 නැති වෙන්න සෙට් එකම 7ෙන් වැඩි කරනවා. 7 ගුණ කරා 25යි. 7 ගුණ කරා 7ෙන් 11යි. 7 ගුණ කරා 2යි R. 7ට 7 කැපුණාම 11යි R. 7ට 2 14යි. 11යි R ට 14යි R එකතු වුණාම 25යි R. 25යි R 25යි R 25 බෙදනවා 25යි R අඩි කරගන්න මේ පැත්තත් 25 බෙද 25 කියනවා R සමානයි මේ පැත්තේ 7 ඉතිරි වෙනවා. අපි මේ වගේ ගානක් දැන් ඔයාට මම දෙන්නම් ඔයා හදන්න තනි ඉස්සෙල්ලා බලන්නකෝ මේක පොඩ්ඩක් හොඳට අවධානය ගන්න. හොඳට තේරුම් ගන්න. මම කරන්නේ මෙතන අංශක 70යි පුතේ R දීලා නැහැ. මෙතන අංශක 70යි R දීලා නැහැ. පරිමිතිය දෙනවා මම මෙතනින් දාන්නම්කෝ. පරිමිතිය සමානයි 29යි 100යි. බලන්නකෝ
කෝණේ අංශක 70යි පුතේ. කෝණේ අංශක 70යි. R දීලා නැහැ. පරිමිතිය 29. පොඩි try එකක් දෙන්න. මගේ පුතාගේ කටු වැඩ පොතනේ වැරදුත් නම් නැහැ ටිකක් ඉක්මනට ආවම බලන්න. එන්න මම සූත්‍රය ලියුවා. හරි. එන්න මම කලින් ගාන මකනවා. ඉඩ නැති නිසා. පරිමිතිය මේ මොහොතේ දීලා තියෙනවා. ඒ පරිමිතිය තමයි පුතා දීලා තියෙන්නේ. පරිමිතිය 29යි. පරිමිතිය 29යි. 2 කියන්නේ 2. 5 කියන්නේ 7 22. R කියන එක දීලා නැහැ. 360 අංශක 70. ධන දෙක වැඩි කිරීම R. ඒ කියන්නේ දෙකයි R ම තමයි. R දන්නේ නැන්නේ එච්චර. දැන් මොන ටික ටික සුළු කරනවා. බලන්න පුතේ සුළු වෙන විදිහ මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කැපෙනවා. බලන්න ඉන්නේ. ඔව්. 7ට 7 එකයි. 7ට 7 එකයි. ඒ සුළුනේ. අපොඩක් සුළු කිරීම පැහැදිලි වෙන්න පල්ලෙහාට යන්න. 29 සමානයි. දෙවරක් 2 44යි. යඩට 36යි. ගුණ කිරීම R. ධන 2යි R. එතකොට මෙතෙන්ට 29 එනවා. සමානයි 4 11යි 4 9 වරක් R. ධන 2යි R. දැන් චූටි පුතා මට හොඳට කල්පනා කරලා කියන්න මේ යට තියෙන 9 නේ තියෙන්නේ. එයා තමයි වාක්‍යය. මේ යට තියෙන භාග ගන්න යට තියෙන ඉලක්කම තමයි නැති කරගන්න ඕනේ. යට 9 නැති කරගන්න මුළු සමීකරණයම ගුණ කරනවා කාගෙන්? 9. බලන්න 9 ගුණ කරනවා 29. හරිද? සමානයි 9 ගුණ කරනවා 9 11යි R. ධන 9 ගුණ කරනවා 2යි R. මෙන්න බලන්න 9 වර 29. සමානයි 9ට 9 කැපුණම 11යි R. 9 වර 2 එකතු වුණාම 18යි R. මම පුතාට කලින් කිව්වා මේ නිකන් අර මැෂිමක් වගේ දඩබඩස් ගාලා මේක වැඩි කරන්න එපා කියලා. මම කිව්වා වැඩි කරන්න එපා කියලා. 9 වර 29 කියලා ඔහොම තියෙනවා. 11යි R 18යි R එකතු වුණාම 19යි R වෙනවා 29යි R වෙනවා. ඉතින් බලන්න මගේ පුතේ දැන් මේ 29 මේ පැත්තට දුවම මේ පැත්තත් 29 දුවම 29ට 29 කැපිලා යනකොට R වල තනි වෙනවා. 29ට 29 කැපිලා යනකොට R වලගේ සෙන්ටිමීටර් 9ක් කියලා බිඳුවේ. දැන් තමයි හුරුපුරුදු අකුරු නෙමෙයි කෝණයට ගොඩාක් දුරට දෙන්නේ නැහැ අංශක 70. මේ ගානේක දාලා තියෙන්නේ. අරයට සාමාන්‍යයෙන් 9 වගේ අගයක් පුතා පුරුදු නේ. ඒකට මේ ගාන දාලා තියෙන්නේ. පරිවිතියට ගොඩක් දුරට මේ 27 වගේ එක ඇවිල්ලා නැහැ. 29 ඉන්නේ. නමුත් ඒකත් දාලා තියෙනවා. නමුත් ගාන දෙන්නවා. සුළු එකක් දෙන්න. අමුතු જાතිය ගාන. තේරුණානේ? පරිවිතිය දුන්නාම කොහොමද රේස්? චුට්ටක් මම අහන්නේ පුතාලා හරියයි කවුද කියලා. පොඩක් ආයෙත් අවධානයෙන් අහගන්න. මම දන්න කොට දෙනකොට මේක පොඩි හරි පැටලවිලා වෙන්නේ. මොකද පුතේ මේකේ තියෙන බැරෑරුම් භාගය නැහැ. මේ පළවෙනි පාඩමේ පුතාලට ඇත්තටම විභාගයට ප්‍රශ්නයක් නෝ වටින ප්‍රශ්නයක්. ඊටතර මෙතනින් පරීක්ෂාවට ලක් කරන්නේ හික්මීම. හික්මීමෙන් දරාගෙන මේක කොහොමද උඩට රැඳෙනවද කියලා බලන්න. ඊට එපා වෙන තත්ත්වය වැඩි. මට උත්තරය ආව. very good පුතේ. කොහොමද? මට උත්තරය ආව නමුත් හදපු විදිය වෙනස්. දැන් පුතා මට කියන්නකෝ මීට වඩා වෙනස් විදිහකට හැදුවයි කියන්නේ පේලි ගන්න අඩු වෙලා නම් සමානලාට බලන්නකෝ පුතේ ඒ ක්‍රමේ මොකක්ද කියන්නේ. ඒ ක්‍රමෙන්ට අදාළ දේවල් ටික කරලා නැත්තම් මේ දේවල් මෙතන මේ 9න් ගුණ කරන්න ඕනේ කියන එක අනිවාර්ය නෑ. මෙතන 9 වල 29 වැඩි කරලා ගත්ත දරුව වැරදි නෑ. මම මේ කියන්නේ මේ සිස්ටම් එක තියෙන්න ඕනේ. මේ සූත්‍රය තියෙන්න ඕනේ. පරිවිතිය සමානයි 2πr බලක් 360 ගණන් 2r. ඒ සූත්‍රය ලියලා ඒකට ආදේශ කරලා ආවනම් පුතේ සර් ඒව තියෙනවා. ඒක ලියවද පුතේ සූත්‍රය කරලාද ආයේ? ඔව් සර්. එහෙනම් හරි. මම දන්නවා පුතාලා මීට වඩා කෙටි වේලිවලින් හදයි. ඔයාලා දක්ෂයි. දක්ෂ දරුවන් ඉන්නව ගොඩක්. මේක අඩුපාඩු නැතුව ලස්සනට ඇවිල්ලා තියෙනවා නම් හරි. ඒක නම් චුට්ටක්වත් අවුලක් තියාගන්න නැහැ. හොඳයි. ඊළඟට පුතේ මෙන්න මෙහෙම දෙයක්ත් තමයි. මොකද්ද? ඕනේ අහනවා පුතේ අරයක් දීලා පරිවිතියක් දීලා ඕනේ අහනවා. ඕනේ. ඒක ලියනවද තාම නෑනේ? සර් ඕකේ. සර් දෙවනි පේලියේ 2යි 360 කපලා හැදුවත් හරිද? හරි. දෙකට දෙකේ එකයි 362 180. ඒක පුළුවන් නේ පුතේ. කිසි ප්‍රශ්නයක් නෑ.
කොහොම හරි මේ උත්තරේ ඉන්න ඕන අන්තිමට. ඔය හරි දැනග ඉර වෙලා වැරදිලා තියෙනවා නම් තමයි ගන්නවා. හරිනේ? හොඳයි. අපි තව එකකට යමු. තව ගානකට යමු. පරිමිතිය නෙමෙයි කෝණය හොයනවා. කෝණය. ඒ සූත්‍රේ නම් මේකම තමයි පුතේ. සූත්‍රේ නම් මේකම තමයි. ඔන්න මෙතන කෝණය අංශක දීලා නැහැ කියලා හිතන්න. දැන් දීලා තියෙන්නේ θ කියලා හිතන්න. හරය දෙනවා කියලා හිතන්න පුතේ 21ක් cm කියලා. පරිමිතිය සමානයි 86 cm කියලා දෙන්න. හරිද? මොකද්ද පුතේ මේ අහන්නේ? කෝණය අහන්නේ. කවුද දීලා තියෙන්නේ? පරිමිතිය දීලා. අරයක් දීලා. මම ටිකක් දුරට උදව් කරන්න. මම අවධානයෙන් අහන් ඉන්නකෝ. සූත්‍රය බලමු පුතේ. පරිමිතිය 86යි. ටිකක් දුරට ගියාම මගේ පුතාට තනියෙන් හදන්න පුළුවන්. දෙක ගුණ කිරීම, pi ට 7ෙන් 22 ගුණ කිරීම, r කියන්නේ 21 ගුණ කිරීම, 360 යටට යනවා. θ කියන එක තමයි අහන්නේ. අහන්නේ ආනම් යාට ඔහොම කොනේ දාන්න ඕන. 2යි r කියන්නේ 2 වැඩි කිරීම මාත්‍ර 21 නේ. හරියට 21යි මම හිතනවා දැන් ඔක හදන්න බැරි කමක් නෑ ඔය. අරට වඩා ලේසි. මේ අරේ හොයනවට වඩා ලේසි පුතේ. අරේ හොයන එක ටිකක් අමාරුයි. බලන්න. මම අරේ හොයන්න කලින් ගානම කන්න. ඒකට මම පැහැදිලිනේ. ඔන්න සුළු කරනවා. 7ට 7 1යි 21ට 7 3. 3ට 3 1යි 360ට 3 120යි. මෙතෙන්ට 86ක් එනවා දෙවරක් 22 44ක් එනවා. යනට 120 ගුණ කිරීම θ. ධන දෙවරක් 1 2යි දෙවරක් 2 4යි 42. දැන් මොකද කියන්නේ පුතේ? 42 ගේමු මේ පැත්තට. න 86 ඍණ 42. යනට 120 44 ගුණ කිරීම θ. පුතාට පුළුවන් 120 44 තව කුඩා කරන්න. ඒකම 86න් 42 අඩු කරලා 44යි කියලා ගන්න. ඕන නම් කුඩා නොකරම යන්නත් තිබුණා. මේ බලන්න. ඔන්න කුඩා කරමු. 4 රේවා 11යි 4 රේවා 30යි. 4 රේවා 11 4 රේවා 30යි. ගුණ කිරීම θ. θ කියන්නේ මේ දෙන ලද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මම ආයේ මුලින් ඉඳලා කියලා දෙන්නම්. මේ අන්තිම චුට්ටක් බලාගන්න. ඊටව තනි වෙනවා. 44 මේ පැත්තේ තියෙනවා. 30න් 11 කියන එක මෙහෙට එනකොට 11න් 30 බවටපත් වෙනවා. 11න් 30 බවටපත් වෙනවා. පැටිය අංශක හැට නෙමෙයි නේද? මේ බලන්නකො පැටිය බලලා කියන්නේ. මේ 11 1යි. 44ට 11 4යි. 4 වරක් බිඳුවයි. 4 වරක් 12යි. අංශක 120යි. පුතාගේ ගාන චුට්ටක් වැරදි. ආයි බලන්න කොහෙද වැරදුනේ කියන අංශක 60යි කියමු පුතා. 120 හරි දුව. 120 හරි පුතේ. ඔන්න පරිමිතිය. 2πr වර 360න් θ ගන්න 2r. එතකොට 86 තමයි පරිමිතිය. 2 කියන්නේ 2. 5 කියන්නේ 7න් 22. එතකොට ගුණ කිරීම 21. 360න් θ. 7ට 7 එකයි. 21ට 7 3. 3ට 3 එකයි. 360ට 3 120. 120 එනවා. දෙවරක් 22 44 උනේ. අර පැත්තේ දෙවරක් 21 42යි කියලා උත්තරේ. ඒක මේ පැත්තට ආවම 86න් 42ක් අඩුනවා 47. Pයෙන් 11 උනේ කොහොමද? 44 4ෙන් බෙදුවා 11යි. 120 4ෙන් බෙදුවා 30යි. 30න් 11 යහපැත්තට යනකොට 11න් 30 වෙනවා. 11 එකයි 47 14. 4 වරක් 30 අංශක 120යි කියලා අපි අවසන් පිළිතුර ලබනවා. මෙන්න පිටු අංක 9. ඒකේ අංක 3 කේන්ද්‍රික ඛණ්ඩයක. පුතේ පිටු අංක 3 ඒ කියන්නේ 1 2 අභ්‍යාසයේ තුන්වෙනි ගානේ රෝම ඉලක්කම් 1. පරිමිතිය 64යි. අරය 21යි. කෝණය අහනවා. θව අහනවා. එකද පුතේ? ඔය පුතාගේ විස්තරේ තිබුණේ මෙහෙමයි. කේන්ද්‍රික ඛණ්ඩයක
පරිමිතිය 64ක් හා අරය 21ක් වන විට කේන්ද්‍රික කෝණය ස මම අන්නක දැම්ම පුතේ මේ P 64 පරිමිතියට සංකේතය P R 21 තීත අහනවා පටන් ගමු මම මූලික අවස්ථාවේ ආදේශය කළා පෙන්නන්නම් පරිමිතිය සමානයි සූත්‍රය 2πr 360 theta ධන 2r හරිනේ පරිමිතියට 64 දානවනේ දෙක ගුණ කිරීම පයිට 7න් 22 r ට 21 ගුණ කිරීම 360 theta ධන දෙක ගුණ කිරීම r ට 21 මම හිතනවා ඔබට දැන් මේ කරපු දෙයක් එක මේක හදන්න පුළුවන් චූටි වෙලාවක් දෙන්නම් මම කරන්න පුතේ ගාලා හදන්න මන්ට හදන්න බලන්න අර පැත්තේ 64 තියෙනවා 7ට 7 එකයි 21ට 3යි දෙවරක් 22 44යි 44 වරක් 3 යට 360 ගුණ කිරීම θ සමානයි දෙවරක් 1 2යි දෙවරක් 2 4යි 42යි චුට්ට හදන්න අර පැත්තේ තිබිච්ච 42 මෙහෙට ගෙනාවම පුතේ ඍණ 42ක් වෙනවා 360ට 3ඒවා 120යි යනට 120ක් කිනවා උඩට 44ක් වෙනවා ගුණ කිරීම θ මෙතන 64න් 42ක් අඩු කිරීම කියලා වැටෙනවා. එතකොට අර පැත්තේ θව තනි වෙනවා. පුතේ 64න් 42ක් අඩු වුණාම ඕනනම් අපි දෙකක් දාගෙන එතෙන් යනවනේ පුතා 120 44න් බෙදෙනවා 4 11යි 4 ඒවා 30යි. දැකද පුතේ 44ට 4 11යි 120ට 4 ඒවා 30යි. 30න් 11. දැන් කියන්න පුළුවන් සර් මම බෙදුවේ නෑනේ. මම බෙදන්න නැතුවම ගත්තා. කමන්නේ. දෙන්නම ඉතින් ඒකද 64න් 42ක් අඩු කරාම 22යි. θ සමානයි පුතේ 22 ගුණ කිරීම 11 යට යනවා 30 උඩේ. අද බෙදීම ගුණ කිරීම වෙනකොට උඩයට මාරු වෙනවා. අර පැත්තේ තිබිච්ච ගුණ කිරීම 11 බෙදීම 11 වෙනවා. බෙදපු 30 ගුණ කිරීම 30. මෙතනට θ ලැබෙනවා 11 1යි 2යි. දෙවරක් තියාංශක 60. දෙවරක් තියාංශක 60. very good පුතේ. අපිට දීලා තියෙනවා පරිමිතිය 53. අරය දීලා තියෙනවා 21. කෝණය අහනවා. θ අහනවා. සූත්‍රය තමයි පරිමිතිය සමානයි 2πr ගුණ කිරීම 360 θ ධන 2r. පරිමිතිය 53. දෙක ගුණ කිරීම පයිට 7 22 r ට වැටෙනවා 21 ගුණ කිරීම 368 θ උඩ ගුණ කිරීම 2r 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 දීලා තියෙනවනේ පුතේ දෙක වැඩි කිරීම r 21 r 21 හරි 21යි 53 පරිමිතිය හරි 7ට 7 2යි 21ට 7වත් 3 3ට 3 2යි 120යි යනට 120ක් එනවා දෙවරක් 22 44ක් එනවා ගුණ කිරීම θ ධන දෙවරක් 21 42යි දෙවරක් 21 42යි ඔන්න මේ පැත්තේ 53 තියෙනවා පුතේ අර පැත්තේ ධන 42 මෙහෙට එනකොට ඍණ 42ක් වෙනවා සමානයි 120 යට 44 උඩ ගුණ කිරීම θ 3න් 2ක් 1යි 5න් 4ක් 1යි සමානයි 4 ඒවා 11යි 4 ඒවා 3යි 30යි ගුණ කිරීම θ අපිට පේනවානේ ඊළඟට මොකක්ද වෙන්නේ කියන්නේ θව ඒ පැත්තේ තනි කරගන්නවා අර පැත්තේ 11ක් තියෙනවා මේ තියෙන 11ක් කියන එක 11න් 30 බවටපත් වෙනවා 11ට 11 කැපෙනවා θ සමානයි අංශක 30. very good මට කලින් බොහොම ලස්සනට උත්තරේ හදපු දරුවෝ ඉන්න ගොඩක්
යාළුවන්ට messages දාලා තියෙනවා හරි. අර විදිය 53යි. 2 කියන්නේ 2. 5 කියන්නේ 722. R කියන්නේ 21. 360 θ. 7ට 7 එකයි. 21ට 7වත් 3යි. 3ට 3 එකයි. 120යි. 128 දෙවරක් 244 උඩ. යට 120 ඔහොම තියෙනවා 44 තියෙන උඩ ගොඩ කිරීම තියෙනවා. ඒ පැත්තේ ධන 42 මෙහෙට ගෙනකොට ඍණ 42ක් වෙනවා. θ සමානයි එතන 11යි. θ සමානයි පුතේ තියෙන 11 අර පැත්තට යනකොට 11න් තියෙනවා. 11ට 11ක් ඉතලා ගිහලා අංශක එයයි θ කියලා. තේරුණේ නැති දරුවන්ට උත්සන්න බලන්න. good හොඳයි. අපි මේ විනාඩි කිහිපය ඇතුළත පුතන්ට උදව් කරන්න අපි එකතුව ගණන් කිහිපයක් හදමු. කොහොමද සංයුක්ත රූපවල පරිමිතිය හොයන්නේ? සංයුක්ත කියන්නේ විවිධ හැඩතල විවිධ රූප එකට එකතු වුණාම හැදෙන රූප. සංයුක්ත තල රූප. එතකොට ඒක ආශ්‍රයෙන් පුතා කරන්න ඕනේ එකේ 3 අභ්‍යාසයයි මිශ්‍ර අභ්‍යාස මාලාවයි විනහ ගන්න. මම අහනවා පුතාගෙන් මෙන්න මේ වගේ සමචතුරස්‍රයකට මෙන්න මේ ආකාරයේ වෘත්ත khණ්ඩයක් එකතු කරලා හදන මෙම රූපයේ පරිමිතිය. මම කියනවා මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 7යි. මේ පාදෙට මේ පාදයේ සමානයි කියලා මම කියනවා. මෙතන තියෙන රූපයේ සම්පූර්ණ පරිමිතිය හොයන්නට මම පුතාට යෝජනා කරනවා මෙන්න මේ වගේ කෙටි වචනයක් අපි ලියමු. ඒක ඕන කෙනෙකුට පැහැදිලි. කෙලින් තියෙන රේඛාවලට අපි කියනවා ඍජු රේඛා. නැවිච්ච රේඛාවලට වක් වෙච්ච රේඛාවලට අපි කියනවා වක්‍ර රේඛා. සමාන වෘත්තය සමාන රූපවල තියෙනවා පුතේ වක්‍ර රේඛා ಜಾති දෙකක්. මේවා කියලා හිතන්න. මෙන්න මේ වක්‍ර රේඛාව කියන්නේ මේ රූපේ කියලා හිතන්න. ඔන්න. වක්‍ර රේඛා ಜಾති දෙකක්. මොකක්ද එතකොට අපි ලියන්නේ? විශාල වක්‍ර රේඛාව කුඩා වක්‍ර රේඛාව. එහෙම තමයි හොයන්නේ. එතන හොඳ පැහැදිලි වෙන් කර ගැනීමක් තිබුණොත් ගන්න හදන්න ලේසි. ඔන්න බලන්න. පරිමිතිය සමානයි ඍජු රේඛා. ඒ කියන්නේ ඍජු රේඛා කියන එක ඍජු කියන වචනේ ලියුන්නේ නැහැ. ධන වක්‍ර රේඛා. වක්‍ර රේඛා. කවුද මේකේ ඍජු රේඛා වෙන්නේ? මෙන්න මේ 7යි මෙන්න මේ 7යි මෙන්න මේ 7යි. එතකොට පුතේ ඍජු රේඛා වෙන්නේ 7 ඒවත් 3. 7 ඒවත් 3. ඍජු රේඛාව වෙන්නේ 7 කෑලි 3. වක්‍ර රේඛාව වෙන්නේ කවුද? සම්පූර්ණ 2πr ගේ භාගයක්. ඒ කියන්නේ 360න් 180ක්. නැත්නම් භාගයක්. ඒත් අපි කියනවා කවුද පුතේ? 2πr වැඩි කිරීම දෙකෙන් එක. ඔය දෙකෙන් එක කියන්නේ 360න් θ කියන එක දැන් අපි ගණන් හදලා පුරුදු වෙන්නේ. මේ වෘත්ත භාගයක් කියලා දෙකෙන් එකයි කියලා දැනද්දා දැන් 3/4 කියලා ඍජු රේඛා ටික එක වරහණක් ඇතුලේ තියන්න. ධන දෙක ගුණ කිරීම 5/7න් 22. කවුද පුතේ මට කියන්න බලන්න මේ වෘත්ත ඛණ්ඩේ අරය කීයද කියලා? මේක 7යි. ඒක 7යි කියන්නේ මේ රේඛාව 7යි. පුතේ මේ රේඛාව කියන්නේ මොකක්ද? වෘත්තයේ අරය නෙමෙයි. වෘත්තයේ නිෂ්කම්භය. ඒ වෘත්තයේ නිෂ්කම්භය. කියන්න බලන්න නිෂ්කම්භය 7යි නම් එයාගේ අරය වෙන්නේ 7 බෙදීම 2. ආන්නික ගුණ කරනවා දෙකෙන් එකේ බලන්න පුතේ අන්නේ වරහණෙන් පෙන්වන්නේ වක්‍ර රේඛාවේදී. වක්‍ර රේඛාවේදී මෙතෙන්ට 21ක් එනෝ 7 කැපෙනෝ මෙන්න මේ දෙකට මේ දෙක කැපෙනෝ 22ට 2 ඒවා 11ක් කියන්නේ. 11යි 21යි එකතු කරාම 32යි cm කියලා අවසන් පිළිතුර ලැබෙනවා. අන්න පරිමිතිය 32යි කියලා අපේ. ඕන කෙනෙකුට හරි පැහැදිලිව ගන්න පුළුවන්. ඍජු රේඛා ටික තමයි මේ තියෙන්නේ. මෙන්න වක්‍ර රේඛාව හොයපු ආකාරය තමයි මේ තියෙන්නේ. තේනවා? මෙන්න බලන්න මේක. ඔන්න පුතා බලන්න මේක. මම අහනවා මේ අඳුරු කළ කොටස පරිමිතියද? මේකට 14යි cm කියලා දාලා. මෙතනට කඩේකට දාලා එකක් 14යි cm කියලා. ඔබට පැහැදිලි වෙනවා මේ රූප සතහනේ ඍජු රේඛාවක් තියෙන්නේ. ඒක පැහැදිලි. ලොකු වක්‍ර රේඛාවක් තියෙනවා. විශාල අර්ධ වෘත්තයක් තියෙනවා. විශාල අර්ධ වෘත්තයක් තියෙනවා. ඇයි විශාල කියන්නේ? යාගේ අරය තමයි පුතා 14යි. යාගේ අරය 14යි.
ලොකු අර්ධ වෘත්තය අරය 14. මේ පොඩි අර්ධ වෘත්තයකුත් තියෙනවා. පොඩි අර්ධ වෘත්තයකුත් තියෙනවා. ඒ පොඩි අර්ධ වෘත්තය අරය තමයි විස්කම්භයම 14. ඒතර අරය 7යි. එතකොට පුතේ මම මෙයාගේ පරිමිතිය සඳහා මම ලියන සූත්‍රය මෙන්න මේ. ඍතු රේඛා ධන කුඩා වක්‍ර රේඛාව ධන විශාල වක්‍ර රේඛා. කුඩා වක්‍ර රේඛාව ධන විශාල වක්‍ර රේඛා. කුඩා වක්‍ර රේඛාව ධන විශාල වක්‍ර රේඛා. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එකතු කරගෙන යන්න ඕනේ. ඍතු රේඛාව 14යි. විශාල වක්‍ර රේඛාව අරය 14යි. වෘත්ත භාගයක්. පොඩි වක්‍ර රේඛාව ඒ වෘත්ත භාගයක්. හැබැයි එයාගේ අරය 7යි. මොකද එයාගේ විස්කම්භය 14යි. අරය 7යි. ඔන්න ගාන 4. ඍතු රේඛාව මුකුත් නෑ 14 විතරයි. 2πr ගණන කිරීම දෙකෙන් එක තමයි වක්‍ර රේඛාව. කුඩා වක්‍ර රේඛාව. විශාල එකක් එහෙමයි පුතේ 2πr ගුණ කිරීම දෙකෙන් එක. මේ 14 එමම ලියනවා. ධන දෙක වැඩි කිරීම පයි 17න් 22 වැඩි කිරීම. ලොකු එක්කෙනාගේ අරය තමයි පුතේ 14. ඒක ගුණ කිරීම දෙකෙන් එක. මේ වරහන. ධන දෙක ගුණ කිරීම පයි කියන්නේ 7න් 22 ගුණ කිරීම. පොඩි එක්කෙනාගේ අරය 7 ගුණ කිරීම දෙකෙන් එක. ඔන්න ඒක. මෙතෙන්ට 14ක් එනවා. ධන 7ට 7 එකයි 14ට 2. මේ දෙකට දෙක කැපෙනවා. දෙවරක් 22 44. ධන 7ට 7 කැපෙනවා. මේ දෙකට දෙක කැපෙනවා. එතන 22. දැන් ඕන බබෙකුට තේරෙනවා කෙලින් රේඛාව තමයි මේ 17. කුඩා වක්‍ර කියන්නේ මෙන්න මේ කෑල්ල තමයි පුතේ මේ 40 අන්න වැරදි. කුඩා විශාල මාරු කර. හොඳම දේ මම මෙතනින් මාරු කරන්නම්. විශාල වක්‍ර රේඛාව කුඩා වක්‍ර රේඛාව. ඒ දෙක මාරු වෙනවා. විශාල වක්‍ර රේඛාවේ පුතේ අරය 14යි. කුඩා වක්‍ර රේඛාවේ අරය 7යි. 7ට 7 එකයි 14ට 2යි. මේ දෙකට දෙක කැපෙනවා. දෙවරක් 22 44යි. 7ට 7 කැපෙනවා. දෙකට දෙක කැපෙනවා. ඒ ඡාප කොටස 22යි. ඔන්න ඔය ටික එකතු කරාම මෙයාගේ පරිමිතිය එනවා. 44යි 22යි 66යි. 44යි 22යි 66යි. 66 4යි 70යි 10යි 80යි 100යි. සෙන්ටිමීටර් 80යි. පරිමිතිය සෙන්ටිමීටර් 80යි. මෙන්න තීනා ඍජුකෝණාංශය. මෙයාගේ දිග මීටර් 1යි කියලා දෙනවා. මේන්න මේ ආකාරයට වෘත්ත ඛණ්ඩයක් මෙහෙම ඇතුළට ආරලා. මෙන්න මේ ටික අඳුරු කරලා මේක සෙන්ටිමීටර් 35යි කියලා දෙනවා. දර පුතා දන්නෝ මේ අඳුරු කරලා තියෙන කොටස ලැබිලා තියෙන්නේ දෙපැත්තෙන් වෘත්ත භාගේ කපලා අයින් කරනවා. දර පරිමිතියට පුතා දෙන්නේ පරිමිතියට අයිති වෙන්නේ මේ මීටරයක් දිග රේඛාවයි මේ මීටරයක් දිග රේඛාවයි මේ පැත්තට වෘත්ත භාගයයි මේ පැත්තට වෘත්ත භාගයයි. එතකොට තනිකර වෘත්තයක් දෙපැත්තෙන් යනවා. තනිකර වෘත්තයක් දෙපැත්තෙන් යනවා. ඔන්න පරිමිතිය සමානයි. අර විදිය තමයි තියෙනවා ඍතු රේඛා ධන වක්‍ර රේඛා. පුතාට පේනවා ඍතු රේඛා කියන්නේ මීටරේ දෙක. මීටරේ කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් ගන්න ඕන. මොකද මේකේ ස්කම්භය දීලා තියෙන්නේ සෙන්ටිමීටර 35. එතකොට යාගේ කවය වක්‍ර රේඛාව වෙන්නේ සෙන්ටිමීටර වලින්. එතකොට සෙන්ටිමීටර වලින් එනවනම් යාගේ ඍජු රේඛාව වශයෙන් එන්න ඕන CA වා දෙක. ඇයි ඒ? මීටරයකට සෙන්ටිමීටර් 100යිනේ. මෙතන එකයි මෙතන එකයි දෙකයි. මෙතන වෘත්ත භාගයයි මෙතන වෘත්ත භාගයයි තනිකර වෘත්තයක් ඒක 2πr. තනිකරම වෘත්තයක් ඒක 2πr. දෙවරක් 100 200යි. ඍජු රේඛා 200යි. දෙක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22. කියමු බලන්න පුතේ මෙයාගේ අරය 35 නෙමෙයි. වැරදි. 35 බෙදීම 2. 35 බෙදීම 2. ආන්න එක තමයි පුතේ යාගේ වක්‍ර රේඛා. මෙතනට 200ක් එනකොට 7ට 7 එකයි පුතේ 35ට 7 5යි. මේ දෙකට දෙක කැපෙනවා. පස්සරත් දෙක 10න් පිට දෙකක් ඉතිරි. පස්සරත් දෙක 10 එක 11යි. උත්තරය 310ක් cm කියලා යාගේ පරිමිතිය අපිට ගන්න. පරිමිතිය කියන්නේ වටේ දෙක. එහෙනම් හොඳ පුතා වගේ එකේ තුන අභ්‍යාසයේ චුට්ටක් ගන්න. පුතේ මම පළවෙනි එකේ තුන අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝමෙලක්කම් එක මෙන්න මෙහෙම ත්‍රිකෝණාංශයක් එක්ක
බද්ධ වෙච්ච අර්ධ වෘත්තයක් දීලා මෙන්න මේ උපසටහන පාठ කරලා මෙතන 14යි cm කියලා දීලා මේක 18යි cm කියලා දීලා පරිමිතිය අහනවා පුතේ. මම පුතාට කියලා දීපු ක්‍රමයට පරිමිතිය සමානයි ඍජු රේඛා ධන වක්‍ර රේඛා කියලා ලියනවා. මම මේ දෙක කළා පන්තිය නතර කරනවා ඉවසගෙන ඉන්න ලියවෙන්න එපා. p සමානයි 18 ධන 18 ධන 14. මම මේ ඍජු රේඛා එහෙම ලියන්නේ පුතේ 18ව දෙකක් තියෙනවා 14 එකක් තියෙනවා වක්‍ර රේඛා තියෙනවා භාගයක් 2πr භාගයක් 2πr 18යි 18යි 36යි 36යි 4යි 40යි 10යි ඍජු රේඛා තියෙනවා 50 ධන දෙකෙන් එක ගුණ කිරීම දෙක ගුණ කිරීම π කියන්නේ අපෙන් 22 ගුණ කිරීම r කියන විස්කම්භය 14 නම් අරය 7යි අරය 7යි හරිම ලේසි මෙතෙන්ට 50 දානවා බලන්න පුතේ ධන දෙකට දෙක කැපෙනවා අතට හත කැපෙනවා එතනට 22ක් එනවා හරිනේ 22යි 50යි එකතු කළාම 62යි සෙන්ටිමීටර් කියලා උත්තරේ ආයෙම කියනවා ගන්න පුතා මේ රේඛාව 18යි මේ රේඛාව 18යි 18යි 30යි මේ 14ත් එක්ක එකතු වුණාම එතන 50ක් තියෙනවා වක්‍ර රේඛාව භාගයක් 2πr එහෙම නැත්නම් භාගයක් πd කියලා ගන්නත් පුළුවන් 2 කියන්නේ 2 π කියන්නේ 7 22 r කියන්නේ 7 7 කැපුණා දෙකට දෙක කැපුණා එතන 22 එතනද පුතේ හරි 22යි 50යි එකතු කරාම 62ක් කියලා උත්තරේට එන්නේ තේරුණේ නැති දරුවන් අත උස්සන්න පුතේ හොඳයි good ඊළඟට අහනවා මෙන්න මෙහෙම රූපයක් මෙන්න බලන්න පුතේ මෙන්න මේ විදිහේ රෙකෝඩයක් පෙන්වලා තියෙනවා මේක කළා අන්තිම කරනවා මෙතන 7යි මේක 14යි මේක 14යි මෙතන වෘත්ත භාගය එතකොට මේ සම්පූර්ණ රූපයේ පරිමිතිය අනුව අර විදිහට ගියාම හරිම පැහැදිලි පුතේ පරිමිතිය සමානයි ඍජු රේඛා ධන වක්‍ර රේඛා කවුද පැටියෝ ඍජු රේඛා වශයෙන් මෙතන වැටෙන්නේ හරි good මෙතන ඍජු රේඛා වැටෙන්නේ මේ දෙපැත්තේ තියෙන 14 දෙක විතරයි. මේ මැද තියෙන 7 වැටෙන්නේ නේ. ඇයි? ඒක පරිමිතිය කියන්නේ වටේ දිගනේ. වටේ දිගට පුතේ 7 එන්නේ නේ. 14 කෑලි දෙකක්. වක්‍ර රේඛාව වෙන්නේ භාගයක් 2πr. දෙවලක් 48යි. දෙවලක් 1 2යි. අන්න දෙකෙන් එක ගුණ කිරීම දෙක ගුණ කිරීම π කියන්නේ 7 22 ගුණ කිරීම R කියලා කියන්නේ අරය තමයි පුතේ 14. අරය 14. වෙනෝනේ වැරදි අරය 14 නෙමෙයි. මේකනේ පුතේ වෘත්ත කණ්ඩේ. ඒතර අරය වෙන්නේ කියන්නේ අරය වෙන්නේ විස්කම්භය තමයි 7. විස්කම්භය 7 නම් අරය 7 බෙදීම 2. වෙනෝනේ පුතා. මේක වෘත්ත භාගය. වෘත්ත භාගය මේ තියෙන විස්කම්භය. විස්කම්භය 7යි නම් මගේ පොතේ තියෙන 4යි cm. ඔව් පුතේ 4 තමයි තියෙන්නේ මමත් දැක්කේ දැන්. 4 තමයි තියෙන්නේ. ඒතකොට දෙවරක් 4 8යි. හරි හරි. පුතා නිවැරදි. දෙකට දෙක කැපෙනවා. 7ට 7 කැපෙනවා. මෙතන 8ක් එනවා. 4 ඒව දෙකක් 8යි. 22ට දෙකේ 11. දෙන්න එකතු වුණාම 19යි cm පුතේ. 19යි cm. ආයෙම කියනවා මේ රේඛාව 4යි මේ රේඛාව 4යි 4 ඒව දෙකක් 8යි. දෙවරක් 4 8යි. तर भाग्य 2πr කියන එක තමයි මේ සර්කල් එකේ සම්පූර්ණ භාගය. නැත්නම් 2πr ගුණ කිරීම භාගය. දෙකෙන් එක වැඩි කිරීම දෙක වැඩි කිරීම 2 කියන්නේ 2 5 කියන්නේ 7 22. විස්කම්භය 7ක් වෙනකොට අරය 7 බෙදීම දෙක. 7ට 7 කැපුණා දෙකට දෙක කැපුණා 22ට දෙකේ 11. 11 යට එකතු වුණාම 19ක් cm කියලා පිළිතුර ලැබෙනවා. හොඳයි සියලු දෙනාටම සුබ දවසක්. ආයිබෝන් තෙරුවන් සරණයි දෙවියන්ටයි පරිස්සමෙන් ඉන්න